ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට ඔබේ ජීවිතය යහමගට ගන්නට ශ්‍රී සද්ධර්මයෙන් ඔබට මඟ කියා දීමේ අරමුණින් අදත් අපි සුපසංජීවිතය වැඩසටහන මේ සිකුරාදා දවසේ මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. අපි පහුගිය සතියේ ඔබට සිහිපත් කළා අපි නැවත හමු වෙන්නේ අලුත් අවුරුද්දෙන් පසුව බව. ඉතින් ඒ සිහිපත් කිරීමට අනුව අපි දින කිහිපයකට පෙර අපිට ඒ අවුරුදු දිනය උදා වුණා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අපි දින කිහිපයකට පෙර සමරන්නට යෙදුණා. ඉතින් අද මේ අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තුත් සමගින් ඔබව හමුවන්නට අදත් සිකුරාදා දවසේ සුපුරුදු පරිදි මෙලෙසින් සූදානම් වන්නේ. ඉතින් මේ ලැබුවා වූ අලුත් අවුරුද්දේ ඔබේ ජීවිතය ධර්මානුකූලව ගොඩනගා ගන්නට ශ්‍රී සද්ධර්මයෙන් ඔබේ ජීවිතය සකසා ගන්නට උපමට්ටම් කර ගන්නට ඔබට ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරගෙන අදත් අපි මෙලෙස සුපසංජීවිතය ආරම්භ කරනවා. ඉතින් අදත් සුපුරුදු පරිදිම මේ වැඩසටහනෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට බොහොමත්ම ගෞරවයෙන් වැඩමවා වදාලා බත්තර මුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය අවසරයි පූජනීය මිරිස්සේ ධම්මික නාහිමිපාණන් වහන්සේ. අපි දොහොත් මුදුනත් හිතබා සාදුනාද නංවා අපේ ගෞරවනීය නාහිමිපාණන් වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. හොඳයි, අද දවසේදී මේ වැඩසටහනේ දායකත්වය ලබාගෙන කටයුතු කරන සදැහැති පිරිස මේ ස්ථානයේ තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් අපි ඔවුන්ට ආරාධනා කරනවා පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පූජාවන් සිදු කරන්න අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට මල් වට්ටිය අතගස්වලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න දැන් ඔවුන් කටයුතු කරනවා. ඒ වගේම ඉන් අනතුරුව මේ වැඩසටහන වෙනුවෙන් මේ ගත වෙන්නේ අපි අපේ සිංහල චාරිත්‍ර අපි නිරන්තරයෙන්ම කතාබහ කරන කාල සීමාවක් අලුත් අවුරුදු සමයේ. ඉතින් චාරිත්‍රානුකූලව ස්වාමින් වහන්සේට දෙහත් වට්ටිය පිළිගන්නලා මේ දේශනාවට ආරාධනා කරන්නට අපි දායක පිරිසට සිහිපත් කරනවා. අද මේ වැඩසටහන වෙනුවෙන් Tamanගේ දායකත්වය ලබා දෙන්නේ ගෝණපළ පදිංචි පින්වත් රාණි පෙරේරා මෑණියන් ප්‍රධාන පවුලේ පිරිස. ඔවුන් තමයි මේ ස්ථානයේ තැන්පත් වෙලා ඉන්නේ. දැන් මල් පූජා කිරීමෙන් අනතුරුව ස්වාමින් වහන්සේට දෙහත් වට්ටිය පිළිගන්වලා මේ දේශනාවට ආරාධනා කළා. ඉතින් අද අපි පසුගිය සති 3ක් පුරාවටම අපේ ගෞරවනීය නාහිමිපාණන් වහන්සේ ඔබට කරුණු ගෙනහැර දැක්ුවේ ගණක මොග්ගල්ලාන සූත්‍රය ඇසුරින්. ඉතින් ඒ අනුව පසුගිය සතියේ ස්වාමින් වහන්සේ අපට පැහැදිලි කළා තීන මිද්දෙන් තොරව කටයුතු කරන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව, නැත්නම් සිතෙහි ඇතිවන අලස බව, නිදිමත ගතිය, ඒ කාරණාවලින් තොරව අපි කොයි ආකාරයෙන්ද අපේ ජීවිතය සාර්ථක කරගන්නේ කියන කාරණාව පිළිබඳව අපේ නායක ස්වාමින් වහන්සේ ඔබට පැහැදිලි කර දුන්නා. ඉතින් ඒ පසුගිය සතියේ අපි කතා කරපු මාතෘකාව අද මේ සූත්‍රයේ පිළිබඳව අපි කතා බහ කරන සිව්වන සතිය. ඉතින් අද දවසේදී අපේ නායක ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මේ ගණක මොග්ගල්ලාන සූත්‍රයේම අන්තර්ගත වන තවත් කාරණාවක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. ඒ තමයි නිවැරදි සිහියෙන් යුතුව කටයුතු කිරීම, නැත්නම් සති සම්පජඤ්ඤයෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳවයි අපේ නායක ස්වාමින් වහන්සේ අද අපට කියා පැහැදිලි කර දෙන්නේ. ඉතින් අපි කල් වෙලා නොගෙන දැන් අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරමු. මෙතෙන් පටන් මේ දහම් කරුණු කාරණා අපට කියා පහදා දෙන හැටියට. අවසරයි නායක ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් දායකත්වයේ උසුලන පින්නතු ඔබ සියලු දෙනාටමත් මේ රටෙහි හෝ ලොව කොතනක හෝ වෙසෙමින් සුපසංජීවිතය මේ ශ්‍රී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ හැමටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති පින්වත් අප බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් එවැගේම යසිත් පුතුණුවන් ඇතුළු ඔබ සැවම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ඊතා ඉක්මන් අවස්ථාවකම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න.
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආම භන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආම භන්තේ සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ඒහි තං බික්ඛු සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ හෝහි තී සාදු 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 තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් සුපසංජීවිතයේ සදහම් දෙසුමෙහි ධර්ම සාකච්ඡාවෙහි අද දවසේහි පින්වත් දායකත්වයේ උසුලන රාණි පෙරේරා මෞතුමියන් ඇතුළු ඔබ හැමටත් එවැගේම ශ්‍රවණය කරන නරඹන ඔබ සියලු දෙනාමත් නිදුක්ඛ නිරෝගීව සුවපත් මේ දහම් දෙසුමින් සාකච්ඡාවෙන් ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙසුන් ඒ අරමුණෙහි සංසිඳවාගෙන ඒ අපි හඳුන්වන තදංග වශයෙන් කියලා ඉන් අනතුරු උපචාර වශයෙන් ගැඹුරට වඩාගෙන ධ්‍යාන අවස්ථාවකින් බලවත් ලෙස ලෝභ ආදී කාමාදී අකුසල ධර්ම යටපත් කරගෙන ඒ අපි හඳුන්වනවා අර්පණා
නැත්නම් විස්කම්බන සමාධිය කියලා. ඉන් අනතුරුව ධාන අවස්ථාවෙන් අනතුරුව චතුර්ථ ධානයෙන් අනතුරුව ධාන අවස්ථාවෙන් අනතුරුව විදර්ශනා මගට සිත සිහිය යොමු කරගෙන හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක් වේද සචේතනික හෝ අචේතනික සවිඥානික හෝ අවිඥානික පණ ඇති පණ නැති ඔබද මමද ගහකොළ ගේදොර ඒ සියල්ලම හටගත්තා වගේම නැතිව යන බව දැන අනිත්‍ය ලක්ෂණය පුරුදු කරනකොට අනිමිත්තයි. දුක්ඛ ලක්ෂණය පුරුදු කොට නිවන අරමුණු කරනකොට අපනිහිතයි. අනාත්ත ලක්ෂණය මුල් කොටගෙන නිවන අරමුණු කරනකොට ශුන්‍යතයි. මෙන්න මේ ත්‍රිවිධ විමෝක්ෂයෙන් අනිමිත්ත, අපනිහිත, ශුන්‍යත. මේ එක්වූද කොටසක් හෝ ත්‍රිලක්ෂණයම අවශ්‍යයි. නමුත් ප්‍රධාන වශයෙන් එක කොටසක් මුලට ගන්න පුළුවනි අනිත්‍ය, දුක්ඛ, අනාත්ත. අන්න ඒ ත්‍රිලක්ෂණ ධම වඩාගෙන සියලු කෙලෙසුම් ප්‍රහාණයෙන් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවනම අරමුණු වේවායි අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. යසිත් පුතනෝනි මා මේ සාරාංශයක් තමයි නිවන් මඟ පිළිබඳව මේ පෙන්눔 කළේ. දැන් ඔබ ජීවිත ගමනේ අපමණ කියන වචනයෙන් කෝටි ගණනාවක් නොවෙන්න පුළුවන්. අඩු ගානේ 300-400ක්වත් මේ ගෘහස්ත ජීවිත ගත කරන්නේ නැත්තොත් ධර්ම ශ්‍රවණය කොට තියෙනවා. ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. ඔබේ ජීවිතයේ තුල සතර පෝය මුල් කොටගෙන අඩුම තරමේ 15කටවත් සීල සමාදාන යුක්ත වෙලා තියෙනවා. බොහොමයක් මේ කාර්යබහුල ජීවිතවල තරුණ දරුවෝ උනත් වැඩිහිටියත් උනත් අඩුම තරමේ වෙසක් පොහෝ දවසටවත් සීල සමාදානයේ පිහිටන්න ඕනේ කියලා අපේ රටේ සංස්කෘතිය තුල හැඟීමක් තිබෙනවා. හැබැයි ඒක අපි අනුමත එහෙම කරන්නේ නැහැ. එක දිනයකට කාලයකට සීලය රකින්නවා කියන අදහස නෙමෙයි. ගත වෙන හැම මොහොතක්ම සතර හතිපට්ඨානයේ සිහිය පවත්වාගෙන අවබෝධයෙන් යුතුව සීලය, අවබෝධයෙන් යුතුව කියන නිවන අරමුණු කරගන්න ඕනේ. ඒ නිවන අරමුණු කරගෙන ඉන් අනතුරුව සමාධිය වැඩෙනවා. සමාධියනේ කුසලාරම්මණයන්නේ සිහිය පිහිටවන්න ඕනේ. පංච නීවරණ ධර්ම බැහැර වෙනවා. ඒ අරමුණෙහි. එතන සමාධිය වැඩෙනවා. අනේ සමාධියට තමයි පුතේ සමාහිතෝ යතහ භූතං පජානාති. ඒ සමාහිතට තමයි මේ තතු ආකාරයෙන් දැක ගන්න පුළුවන්. දැන් බොහෝ කෙනෙකුට ධර්මයේ වැටහෙන්නේ නැහැ කියනවනේ. පුතේ සමහර විටක දැන් අපත් සමහර දේශනා සිද්ධ කරනකොට සමහර කෙනෙක් හිතන ඔය අභිධර්මයේ අපිට වැටහෙන්නේ නැහැ. ওই දේශනා ගැඹුරුයි. අද කාලෙට ගැලපෙන විදියට කියන්න ඕනේ. මේ දහම අද කාලේ කියන අදහසක් නෑ, අකාලිකයි. මොකද මිනිස් සිත මුල් කරගෙන දෙසූ දහම හැම කාලයකටම ඒ සිත් ලෝභාදී කෙලෙසුන් සංසිඳවන හේතු වෙනවා. ඒ නිසා ඔය අදහස් කරන අර කාලෙන් කාලෙට ඒ ලෞකික සංසිද්ධියට ගලපන්න කියන එකයි. ලෞකික සංසිද්ධි වලට ගලපන්න පුළුවන්. හැබැයි ඒ හැම වචනයක්ම සිතුවිල්ලක්ම ක්‍රියාවක්ම වීත රාග තැනකට අරමුණු කරන්න ඕනේ. ඒ කියන්නේ ඇලෙන්නේ නැති වෙන්න ලෝභය, රාගය, කාමය, රතිය සංසිඳවන බවක් මුල් කරන්න ඕන. ඊළඟට දේශය බැහැර වෙන්න ඕනේ. වීත දෝෂ, වීත මෝහ. මේ තමයි දැන් අපි විස්තර කළා වගේ පළමුවෙන් ඒ අරමුණේ. දැන් මේ වෙලාවේ ඔබ සිත සිහිය යොමු කරනකොට මේ ඇහෙන හැම හඬක්ම දකින දර්ශනය බුදුරජාන් වහන්සේ මුල් කොටගත් බුදු පිළිම වහන්සේ අප මේ පරිසරයේ දැක්ම තුල. ලෝභ දෝෂ මෝහ මේ අරමුණේ සංසිඳිලා තියෙන්නේ. ඊළඟට දෝෂය ගැටීමක් නැහෙනේ. කරුණාවෙන් මෛත්‍රියෙන් සිත පිරිපුණෙල මේ අරමුණේ. මෝහය බැහැර වෙලා තියෙන අමෝහය. මෝහය කියන්නේ හටගත්ත හැම දෙයක්ම නැති වෙන බව අනෝබෝධයෙන් මේ දකින අහන ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් ඉන්ද්‍රිය 6ටම ආරම්මන 6ම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හිතුවිලි. මේවා ප්‍රිය නම් ඇලෙනවා, නිමිති ගන්නවා, හොඳයි හැඩයි ආකාරයේ ලීලා වශයෙන් අකමැති නම් ගැටෙනවා. පිය රූපේ සාරජ්‍යති, අප්පිය රූපේ ව්‍යාපජ්‍යති. ඒක තමයි අශෘතව පෘථග්ජන හිත් හෙවත් අභාවිත හිත්වල වෙන්නේ. අභාවිත කිව්වේ අර සියලු සංස්කාර හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක ඒ හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙන බව දැන සම්මුතියට මම මගේ කිව්වට පරමාර්ථ වශයෙන් මගේ වෙන්නේ, මම වෙන්නේ, ස්ථිර සදාකාලික වෙන්නේ නැහැ කියන අවබෝධයට ගෙන ඒම. ඒක තමයි භාවිත හිතේ, බහුලීකත හිතේ ස්වභාවය. එහෙම නැති වුණොත් ප්‍රිය අරමුණු මම මගේ කරගන්නවා, අප්‍රිය අරමුණු වල ගැටෙනවා. දැන් මේ අරමුණු කියන්නේ මොනවද අපි සඳහන් කළානේ? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙච්ච දේවල් කියලා. පණ ඇති වුණත්, පණ නැති වුණත් සකස් වුනේ එහෙමයි. එතකොට ඒව වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා.
උද්‍යවයට යටත්. උපාද තිතිබංග හට අරගෙන බිඳී නැතිව යනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රියනම් රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට, සිතුවිලි වලට කියලා ප්‍රියයි කියලා අර නිමිති අනුනිමිති රස ව්‍යංජන වශයෙන් අරගෙන ඇලුනම මම මගේ කියලා ඒක නෙවෙන්නේ. ඒක වෙනස් වෙනකොට මොකද වෙන්නේ එතකොට? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. එතකොට පරිදේව දුක්ඛ දෝමනස්ස කියන්නේ පටිගය, ගැටීම, ද්වේෂය ඇති වෙනවා. අභාවිත හිත් වලින් වෙන්නේ ඒකයි. ඉතින් වැඩිපුර පිරිසට වෙලා තියෙන්නේ ඒකනේ. කැමති දේ හොඳට මැලෙනවා. ඉතින් ඒව ලබා ගන්න බැරි වීම හෝ ලබාගත් දේ තවත් කෙනෙකුට අයිති වෙයි කියා හෝ ආදි වශයෙන් සකස් වෙන මොකද වෙන්නේ? තරහ ගන්නවා, ගැටෙනවා, ප්‍රාණඝාත, සොරකම්, කාමීත්‍යාචාර මේ බොහොමයක් දේවල් සිද්ධ වෙන්නේ ඒ නිසා. දැන් යසිත් පුතේ පැහැදිලි බෝධිසත්ත්ව ගුණෝපේත ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තාමත් අපේ රටේ සිටිනවා. ඒ අතර දැන් අර ඒ පිරිස අඩු වෙලා අනිත් පිරිස වැඩි වෙගෙන යනවා. කැමැති දේ ඇලෙනවා, අකමැති දේ ගැටෙනවා. ඕනේ අපිට ගොඩක් වෙලාවට අපි දකින්නේ අහන්නේ. හැබැයි ওই දකින්න අහනවා කිව් දේශනා කළා කියලා දකින්න දේවල් අපේ කරගන්න එපා. එතකොට ඒ දකින්න දේවල් මට දැකලා තරහ ගියා නැත්නම් දැකපු දේ මටත් ආසාවක් ඇති වුණා කොහොම හරි ලබා ගන්න ඕනේ කියන අදහස නෙමෙයි. අහන දේවල් වැරදි කියලා තරහ වෛරය ඔවුන්ගේ පාපය තමන් සතු කරගන්නව නෙමෙයි. ඔබ කියන්නේ එහෙමනේ. ඔබ කියන්නේ මෙතනින් මේ මව්වරු ඔබම නෙමෙයි සමස්තයක් වශයෙන්. ඒව දැක්කම මටත් තරහ ගියා. මට නම් දැන් මම යන මාර්ගිනුත් මං අයින් වෙනවා. සමහර අය මම සාසිනුත් දැන් මට එපා වෙලා තියෙන කියන අදහසට එනවා. ඒක හරිද පුතේ? නැහැ. අපි සරණ යන්නේ කවුද? ගියේ කවුද? තථාගත බුදුරජාණන් වහන්සේ. එතකොට තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ එක වහලක් යටත් කවුද හිටියේ? දේවදත්ත හාමුදුරුවෝ හිටියේ. මතකද පුතේ අර කවිය? ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව් දත් නොදුටි මොක්පුර. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලක් දැන් 2564 වර්ෂයකට අවසන් වෙගෙන යනකොට මේ භෞතික ලෝකයේ තුල මේ වෙන දේවල් එක්ක නිවැරදි නෙමෙයි උපේක්ෂාවෙන් දැකලා කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් සත්පුරුෂව මෙනෙහි කළා හැකිනම් නිවැරදිව අපිත් නිවැරදි වෙන්න ඉස්සෙල්ලා අපි නිවැරදි වෙන්න ඕන. හැබැයි ධර්ම අවබෝධයක් හැකිය ආකාරයෙන් පාත්තගෙන අපි නිවැරදි වෙලා අපත් ධම්මගේ ඉඳගෙන ඒ අයටත් කල්යාණ මිත්‍රව පෙන්නලා කියලා දෙන්න ඕන. හැබැයි පුතේ වැඩි පිරිසක් කරන්නේ තරහ වෛරය අරගෙන තවත් අනිත් අයටත් එතකොට ධහමින් ඈත් වෙන මාර්ගයක් කියලා දෙනවා. ඔබ පින් හුවමාරු කරගන්න. කුසලයට යොමු කරන්න. හැබැයි පව් හුවමාරු කරගන්න එපා. නරකක් දැක්කම මේ බලන්න කියලා අනිත් අයටත් පෙන්නලා අනිත් අයත් ශාසනය කෙරෙත් කලකිරවල ඒ අයගේ හිතවල තරහ වෛරය ඇති කරන තැනකට එන්න පුළුවන්. අද එහෙම දේවල් වෙනවා පුතේ. එතනින් නතර වෙන්න ඕනේ. වැරද්ද හැටියට දැකලා තමනුත් නිවැරදි තුල ඉඳගෙන හැකිනම් කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ඒ පෙන්නලා දෙනවා. හැබැයි තරහ වෛරය ඇති කර ගැනීම නෙමෙයි. අපි යහපත් දේම තමයි අනිත් අයට කැඳවන්න ඕන. පත්ති පත්තානුමෝදනා කියලා වචනයක් අහලා තියෙනවද? පින් දීමහ පින් අනුමෝදන් වීම දස පුණ්‍ය ක්‍රියාවල සඳහන් කරේ. දානං සීලංච භාවනා පත්තිපත්තානුමෝදනා වෙය්‍යාවච්ච පචායන්තෝ දේශනා සුති දිට්ඨිජ කියලා. ඉතින් පින් දීමයි පින් අනුමෝදන් වීමයි කරන්න ඕනේ. මේ කවුරුවක් වැරදි කළා කළ ඒකත් එක පව් අපේ හිත තුළ තරහ වෛරය යමනාප ඇති කරගෙන තව පිරිස ඒ ගොඩට එකතු කරන එක නෙමෙයි. ඉතින් මම මේ සඳහන් කළේ භාවිත හිතක් තිබුණොත් අපිට හොඳ නරක පේනවා. හොඳ දියුණු කරගන්නවා. ඒ කියන්නේ එතකොට හොඳ කියන වචනේ කුසල් වෙන්න ඕනේ. හොඳ කියන වචනේ කුසල් වෙන්න ඕන. නැත්තම් පුතේ දැන් හොඳයි කියලත් අනවබෝධයෙන් අකුසල් සිද්ධ කරගන්නවා. ඒ කොහොමද? දරුවෝ ඔබ කියන විදිහට ඔබේ ජීවිතවල දරුවෝ හදලා වඩලා උගන්වලා නුඹල ලෝකෙ කොතනක හරි දැන් අපි ඔබ කියන විදිහට අපි ගේ දොරත් හදලා දුන්නා රස්සාත් හොයලා දුන්නා විවාහත් කළා මේ ඔක්කොම කළා. ඔන්න ඔබ කියන විදිහට හොඳයි. හැබැයි ඊට පස්සේ කියනවා මට නුඹල දකින්න නැතුව ඉන්න බෑ. නුඹල මගේ. නුඹලට මම කොච්චර දේවල් කළාද? දැන් නුඹලට මාව අමතකයි. වචනයක් කිව්වට ඇහෙන්නේ නැහැ. නුඹල විතරක් නේ දරුමුණු බුරු මිරියොත් මට බලන්න ඕනේ. ඒගොල්ලොත් මගේ. දැන් මේ මොනවද කියන්නේ? දැන් අර හොඳ දෙයට මොකද වෙගෙන යන්නේ? ඇලීම සහ ගැටීම ඇති වෙනවා. දැන් කොහේ යන්න පුළුවන් වේද? හොඳ පිනක් තියෙනවා. හැබැයි වැඩිපුර දැන් හිත තුල පදිංචි වෙන්නේ භවාංග වලට යන්නේ කර්ම එකතු වීමෙන් ලෝභ දෝෂ මෝහ මරණින් මතු කොහේ යන්න පුළුවන්? හතර අපායේ പ്രേත විශේෂ ඇලීමත් එක්ක මියදුනොත් പ്രേත විශේෂ යන්න පුළුවන්. දැන් මේක හොඳේ ඇති කරගන්න නරක. දැන් මේ ලද්ද ජීවිතය තුළ බයුතුකම් කරන්න සංසාර ගමනේ අම්ම නොවුණු කෙනෙක් තාත්තා නොවුණු කෙනෙක් දුව පුතා ආදි වශයෙන් හමු නොවුණු කෙනෙක් නැති තරම්. ඉතින් ඒ යුතුයකම් කරා වැඩිපුර ඉපදිලා තියෙන සතර අපායේ මේ අවිද්‍යාව නිසා. නමුත් මනුස්ස ලෝකෙත් ඉපදිලා මේ ටික වෙලා තියෙනවා. දැන් මේ හමු වුණු ඔබේ දෙමව්පියෝ දරුවෝ ස්වාමියා බිරිඳ යුතුයකම් කරන්න. හැබැයි අත්හරින්න පුරුදු වෙන්න ඕන.
ඔන්න අත්තරිනවා කියන වචනේදී යසිත් පුතේ කලබල වෙන්න ඉඩ තියෙනවා. දරුවෝ අත්තරින්න. එතකොට නොදන්න කෙනෙක් අහගෙන කිව්ව හිටියොත් කියන්නේ අත්තරින ඉගන්නුවා මේ පවුල කැඩිලා ආවේ. ඕක දුගන්නන්නේ කියලා අහන්නේ දෙතන. එයද මේ අත්තරිනවා කියන්නේ? නැහැ. සම්මතය තුල ප්‍රඥාත්ති පනවගෙන සීලේ පිහිටලා ජීවිතය පාත්තන ඔබ ඉගෙනීම රැකියාව වෘත්ති යුතුයකම්. හැබැයි පරමත්ත වශයෙන් පරමාර්ථ වශයෙන් සාමුක්ඛංශික දේශනාවට අනුව හටගන්න හැම දෙයක්ම නැති වෙලා යනවා. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු හැම ඵල විපාකයක්ම හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙන නිසා මගේ හිත සමාහිත වෙනවා. සම්මුතියට අතින් අල්ලගෙන හිටියා පරමාර්ථ වශයෙන් කිසිවක් මගේ වෙන්නේ මම වෙන්නේ මගේ වසඟේ පවතින්නේ කියන අවබෝධය තියෙනවා. මෙන්න මේකට කියනවා අත්හරිනවා. පටිනිස්සග්ගේ. දැන් ඔබට පටිනිස්සග්ගේ තියෙනවා පුරුදු වෙන්න ඕනේ. දැන් මම කිව්වොත් එම අත්හරින්න කියලා අත්හරින්න පුළුවන්ද? දැන් මේ කියන්නේ දරුවෝ අත්හරින්න කියන එක නෙමෙයිනේ. ඒක පැහැදිලිනේ. යුතුයකම් කරනවා, හොයා බලනවා, කටයුතු කරනවා. හැබැයිවට මමවත් මට අයිති නැතිනම් දුව වුණත් පුතා වුණත් ස්වාමියා වුණත් බිරිඳ වුණත් ගේදොර ධන දහන්නේ වුණත් කිසිවක් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ නැහැ කියන අවබෝධය හිත තුළ පවතිනවා. දැන් මේ ධර්ම කතාව තමයි අපි පුතේ ඉගෙන ගන්නේ. ධර්ම දේශනා දහස් ගණන් ශ්‍රවණය කළා. ඔබ කරන හැම පින්කමකින්ම කුසලයකින්ම දැන් මේ මෞතුමින්ලා වෙසක් පින්කම්, කටින පින්කම්, විහෙර විහාර හදන්න, අන් අයට උදව් කරන්න බොහෝම පින්කම් කරපු අය. ඔය දේවල් නිවන අරමුණු කරගන්න ඔබ හිත යොමු කරන ආකාරය දැනගත්තද? දැකගත්තද? එය තමයි අප දැන් මේ ධම් සාකච්ඡාවක් ඔබට ආරාධනා කරන්නේ. නැත්නම් ඔබට නිවන අරමුණු කරන ආකාරය කටපාඩම්. ආර්ය ශ්‍රැංග මාර්ගය, චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාද, ඒකත් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය. හතර හතිපට්ඨානෙ ඔබ කියාවි. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්ස. දැන් ඔබට මේ ටිකත් පාඩම්. හැබැයි ඒ වුණාට නිවරදි මගක ඔබ සිත සිහිය පිහිටවන්න ඔබේ සීලය පහටන් හැම අරමුණක පටන් ඔබේ හිත පුරුදු කොට තිබෙනවද කියන තැනක තමයි සිත සිහිය පිහිටවන්න ඕන. දැන් මේ දේශනාවෙන් සාකච්ඡාවෙන් අපේ ඉලක්කය අරමුණ නිවන. නිබ්බාන පච්චයෝ හෝතු නිවනම ප්‍රත්‍යක්ෂ වේවා කියන තැන. හැබැයි එතෙන්ට එන්න ඔබව ගත වෙන හැම මොහොතක් පාසාම සම්මත ජීවිතය තුල සම්මුතියේ ධර්මානුකූලව සතුට වෙන්නත් ඕන. ඒකනේ පුතේ වැඩිපුර පේන්නේ. ඒකනේ වැඩිපුර පේන්නේ. ඔය සමහර පවුල් වල ගැටෙන්නේ ඒකනේ සමහර තරුණ දරුවෝ බැලුවොත් නැත්තම් අම්මා මල් කඩන්න ගියයි කියනවා. එක්ක පන්සලකට එක්ක බණක් අහන්න ගියයි කියනවා. අපි ගැන හොයන කවුරුවක් නැහැ. ගෙදර වැඩක් කරෙන්නෙත් නැහැ. මොන හරි කිව්වත් එimhe සමහර විටක කේන්තිච් යනවා. දැන් පිනට යන්න දුන්නේ නැහැ කියලා මගෙත් එක්ක කේන්ති ගත්තා. දැන් ওই විදියත් එක්ක ඇහෙනකොට මේ කරන කටයුතු වල යම් ભેදයකුත් ඇති වෙන බව පේනවා. මෙන්න මේ නිසා තමයි සියලු දෙනාම ධර්ම මාර්ගයට යොමු කරගෙන මේ ජීවිතේ සන්තුෂ්ටියෙන් පවතිනවා. භාග්‍යවතුන් වහන්සේ අනුමත කරා. ඔය මංගල සූත්‍රය නිතරම සඳහන් කළා මේ දේශනාවලම. සීගාලෝවාද ව්‍යග්ගපජ්ජාදී සූත්‍රවල දේශනා කළා. හැබැයි ඒ හැම අරමුණක්ම අවසානයේ කෙලවර වෙන්නේ කොතනින්ද? දිව්‍ය ලෝක ගිහිල්ලාද බ්‍රහ්ම ලෝක ගිහිල්ලා කතා වෙන්ද? නෑ, ඒවත් තියෙනවා මේ මාර්ගය තුළ. හැබැයි අපේ ගමන අරමුණ නිවනමයි. අන්න ඒ අදහස තමයි සිතට සිහියට පිහිටුවාගෙන අපි පවත්වන්නේ. ඒ අනුව දැන් අද ඔබට අපි මම මේ පසුබිම සඳහන් කළේ දැන් හැම දවසකම පින්වත් ඒ දායකත්වයේ අලුත් පිරිසක්නේ. එතකොට මේ සූත්‍ර දේශනාවේ මුල් කොටස් ඔබ දන්නේ නැති වෙන්න පුළුවන් සමහර විටක. අපට වෙනවා ඔබ යම් වූද මාර්ගයකට පැමිණෙන්න. දැන් ඔබ ධර්ම දේශනා 100 ගණනාවකින් ශ්‍රවණය කරපු දේ සාරාංශය තමයි මම මේ ඔබට මතු කොට පෙන්වන්නේ. මේ කරුණුත් එක්ක තමයි ඔබ ශ්‍රවණය කොට තිබෙන්නේ. නැත්තම් ඔබට දහස් ගණන් කරුණු ඔළුවේ තියෙන්න පුළුවන්. අර විසිරිච්ච මල්ලාසනයක වගේ. හැබැයි ඒවා නිවන අරමුණු කරගෙන පෙළගස්සන ආකාරය දන්නේ නැත්තම් පින සිද්ධ වෙනවා. හැබැයි ධර්මාබෝධයට මදි. අනිත් නිසා දැන් පසුගිය සුමාන කීපෙම අපි සාකච්ඡා කරේ ගණක මොග්ගල්ලාන සූත්‍රය. ගණිතය උගන්වන මොග්ගල්ලාන බ්‍රාහ්මණය මුගලන් හාමුදුරුවෝ නෙමේ. මොග්ගල්ලාන බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට ඇවිල්ලා ඒ පූරාරාමේ පිළිවෙල දැකලා බොහොම හිත ප්‍රසන්න කරගෙන දැන් විහාරයකට යනකොට ප්‍රසන්න වෙන්න ඕනේ, පිළිවෙලක් තියෙන්න ඕනේ. ඉතින් ඔබත් ඒකට වග කියන්න ඕනේ දායකත්වෝ. විහාර වලට ගියාම අප විතර කරන්නේ නැතුව මල් එහා මෙහා වීසි කරන්න දාන්න නැතුව හැමතැනම පොල් තෙල් ඉහිරවන්නේ නැතුව ඒ වගේම රාත්‍රී කාලේ ඔබ නන්නේ මේ සමහර අය අර ගෙවල් වල ඉන්න වැඩිපුර ඉන්න සතුන් එහෙම ගෙනලා රහසේ දාලා යන්නේ නැතුව දැන් ඒ දේවල් වලින් බැහැර වෙන්නේ. ඔබත් වගේ ඒ දෙයට යම් වූද හැඟීමක් ඔබ තුල තියෙනවා සමහරට. ඒ නිසා දැන් ගණක මොග්ගල්ලාන පූරාරාමේ දැකලා බොහොම පැහැදුනා. සැනසෙල්ලටපත් වුණා. ඒක දැකලා ඊළඟට අහනවා
දැන් මගේ ළඟට ගණන් ඉගෙන ගන්නවොත් මම පිළිවෙලට එකේ ඉඳලා 10ට ගණන් කරන්න 100ට එදා හැටියට සාමාන්‍ය. එහෙම බලලා තමයි ගණිතය උගන්වන්න පටන් ගත්තේ. භාග්‍යවතුන් වහන්සේ ළඟට කවුරු ආවොත් ධර්මයේ සැනසෙල්ල හොයාගෙන ආවොත් කොහොමද ආරම්භ කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා හීල නැති අස්සයෙක් අරගෙන ආවොත් මුව වැස්මක් යොදලා මුලින්ම පටන් ගන්නෙ. අන්න ඒ වගේ මුලින්මම කරන්නේ අවබෝධයෙන් යුක්තව සිල්වත් වෙන්න කියන එක. සීලය අවශ්‍යයි. හැබැයි අවබෝධයෙන්. ওই සමහර අය ගැටෙන්නේ ওই සිල් රකින්නවා කියලා ගිහිල්ලා වාඩි වෙලා ඉඳලා කතා කර කර ඉන්නකො නිදාගෙන ඉන්නවා. හැබැයි එන්නේ ඊට පස්සේ කවුරු හරි ගැන කතා කරමින් ඔබේ හිත රිදුන්නේ නැහනේ. ඔබට නෙමෙයි. නමුත් එහෙම කියනවා. එතකොට ඒකෙන් තීරණය කරනවා සිල් රැකලා අවශ්‍ය නැහැ කියලා. එය සීලය නෙමෙයි. ඒ සිල් රකින්නවා කියන නමින් සිටින අයගේ වැරද්දක්. ඒක. නමුත් හැබැයි සීලය යත්ත සීලං තත්ත පඤ්ඤා. යත්ත පඤ්ඤා තත්ත සීලං මා නිතර සඳහන් කළා මේ දේශනා කොටසේ. ඒ සීලේ නිවන අරමුණු වෙන්න ඕන. අපි විස්තර කළ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන දහම මුල් කරගත්ත පරමාර්ථ ධර්මයේ මුල් වෙච්චි සීලයක් වෙන්න ඕනේ. ඉතින් පාණාතිපාත අදින්නා දාන මේ ආදී වශයෙන් සජ්ජහනා කරනකොට සංසාර ගමනේ ඇති භයානක බව තේරුම් අරගෙන දුර්ලභව ලැබුව මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම එතකොට මගේ ජීවිතය අනිත්‍යගේ ජීවිතය. අපි දෙපැත්තටම ගරු කරලා. ඉතින් ගරු කරලා වාඩි වෙලා ඉන්නවද හොඳයි කියලා? නෑ. බියකරු සසරෙන් අත්මි දෙන්න මාර්ගයට පිළිපන් ශ්‍රාවකයෝ වෙන්න ඕනේ. බඹසර රකින්න ඕනේ. මොකද බඹසර රකින්නවා කියන්නේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ අනුගමනය කර හැබැයි අවබෝධය. එතකොට ඒ සීලේ අරමුණක් තියෙනවා සම්මා ප්‍රඥා නිවන අරමුණු කරන්න. ඒ අනුව තමයි එතකොට මේ සිල් රකින්නවා කියන තැනින් බලාපොරොත්තු වෙන්නේ ඒ අදහස. දැන් පළවෙනි දේ සිල්වත් වෙන. ඊළඟට ඉන්ද්‍රියේසු ගුත්ත ධාරාවෝයි. ඉන්ද්‍රියන්නේ වැසූදරපියන්. වැසූදරපියන්ගේ ඇහැ කන වහගෙන ඉන්න එක නෙමෙයි. එහෙනම් දකින්න ලෝකය. හැබැයි රාග දෝෂ මෝහ ආදීන් අරමුණු ගන්න එපා. පැහැදිලිනේ අන්න ඒ අදහස. මට පේනවා ඔබ දැන් අම්මා කෙනෙක්, පිය කෙනෙක්, සොහොයුරෙක්, දරුවෙක්, සදහැවත් පින්නතු ඔබ මට දැర్శණය වෙනවා. හැබැයි හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු මේ ඵල හේතුන්ගේ විශ්‍රයාමෙන් නැති වෙනවා. ඉතින් මේ අවබෝධයෙන් තමයි දකින්නේ කරුණා මෛත්‍රී ලෙන්ගතුකම් මුල් කරගෙන අපි නැවත සතර අපායට යන්නේ නැතුව සංසාරේ වැඩිපුර දුක් විඳ වගේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න සැපට කැමති අපි ඔක්කොම දුකට අකමැති. එහෙනම් ඔබ හැම කෙනෙක්ම සුවපත් වෙන්න කියන අදහසින් තමයි දකින්නේ. එතකොට මට පේන්නේ ඔබ අම්මා කෙනෙක් කරුණාවේ, පිය කෙනෙක් කරුණාවෙන් මෛත්‍රිය, සොහොයුරෙක්, දරුවෙක්, මිනිස්සු හැම කෙනෙක්ම කරුණාවෙන් මෛත්‍රියෙන් දකිනකොට සීලයක් රැකෙනවා පරපණ නසන්නේ ඔවුන්ගේ දේවල් ගන්නෙ නෑ වැරදි විදිහට ඉන්ද්‍රියන් හසුරුවන්නේ නෑ බොරු කියන්නේ මදයට ප්‍රමාදයට හේතුන මත් වතුර මත්ද්‍රව්‍ය පරිහරණය කරන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් අනිත්‍යයෙන් වළක්වනවා තමනුත් වැළකීලා අනිත් අයත් හොඳ මගට යොමු කළා නිවනම අරමුණු කරන්න කල්යාණ මිත්‍රයෙක් කියන. දැන් මේ තමයි ඉන්ද්‍රියනි වැසූදරපියන්. මීළඟට ධර්මයේ පෙන්වා දෙනවා භෝජනයේ මාත්‍රඥතාවය. ආහාර ගන්න උනත් රස තෘෂ්ණාවට හසුනොත් එහෙම සතර අපායම හදා ගන්න පුළුවන්. දැන් ආහාරයේ රස තෘෂ්ණාව තමයි සමහර අය නපුරුකම්ම කරන්නේ. ප්‍රාණඝාත කරන්නේ, සොරකම් කරන්නේ ආදී වශයෙන් මේ රස තෘෂ්ණාවෙන් හදලා දෙන දේ. දැන් ආහාර කියන රසයම ගත්තම පුතේ දැන් ඔය ඇසට ගන්න රූපයත් එක්ක ඒ රූපයටත් ඒකට කියන්නේ රූප තණ්හා කියලා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා. ඒකත් තෘෂ්ණාව. ওই තෘෂ්ණාවට සියුම් වූ කොනක් තියෙනවා මේ රස තෘෂ්ණාව වෙනවා. අර තණ්හාවට මේවෙන් කොනක් තියෙනවා ඒ හැම දෙයක්. දැන් සමහරු කියන්නේ එහෙමනේ. කන්න බොන්න ටික හොයාගන්න තමයි මේ ඔක්කොම කරන්නේ. දැන් සමහර අය කියනවනේ මේ කුස පුරවන්න තමයි මේ ඔක්කොම කරපු දේවල් ඔක්කොම කරේ ආහාර ටිකක් හොයාගන්න. දරුවෝ කුසගින්න ඉන්න එක නැති කරන්න රස තෘෂ්ණාවත් එක්ක තියෙනවා. ඒ නිසා අන්න එතනින් භෝජනයේ මාත්‍රඥතාවය දැනගන්නවා. සත්පුරුෂ කල්යාණවන්ත වුණාම අපිට ওই දේවල් ලැබෙනවා. ගහක කොලක හරි ලැබෙනවා. සම්‍යක් දෘෂ්ටික දෙවියෙක් හරි ගෙනලා දෙනවා ධර්මයේ තුල ජීවත් වෙන්න. ඊළඟට ගියවතාවේ අපි සාකච්ඡා කළේ ඒ තමයි ජාගරියාන යෝගය. නිදිවැරීමේ දක්ෂතාවයක් තියෙන. ඒක නිදාගන්න තින්න කියන එක නෙමෙයි. දැන් මේ වෙලාවෙත් චිත්ත චෛතසිකවල තීනය හා මිද්දේ අලස භාවයේ නැතිව ධර්මයට නතු වෙන්න ස්වභාවය පවතින්න ඕනේ. නැතු අර නිදිවර ගතියෙන් නිදා වැටෙනවා කියන අදහසමනේ. එය එක්තරා ලක්ෂණයක්. නව චිත්ත චෛතසිකවල සිතේ සිතුවිලි වල මලානික බව ඇති වුණාම මේ ධර්ම මාර්ගයේ වැහිලා යනවා. දැන් නිදිමතයට අර නිදාගෙන ඉන්නවා කියන අදහසම නෙමෙයි. එයා දැන් ඇහැරගෙන ඉන්නවා කිව්වා සිත්වලයි සිතුවිලි වලයි අලසකමක් මන්දගාමී බවක් කම්මැලි බවක් තියෙන. ධර්මයේ දකින්න බෑ. මට ඒක කරන්න බෑ.
මොකද ඇලීම සහ ගැටීම උපරිම එනවා. දැඩිව එනවා. ඒ ධර්මාර්ගය මට තේරෙන්නේ. එතකොට අහගෙන දැන් මේ හොඳට හැරගෙන ඉන්නේ. දහම හැනකොට මෙයාට අපිට පේන්නේ ඇස් දෙක පියවිගෙන යනවා. නිදිමතයි. නැත්තම් ඔළුව කහනවා. නැත්තම් වටපිට බලනවා. නැත්තම් එළියේ ඉන්නවනම් ආකාශය බලනවා. බිම ඉරි අඳිනවා. තේරුමකුත් නැහැ. සමාහයට කන කහන්නත් ඕන කමන්නේ. හැබැයි ඉතින් අර හිතේ ඇතිවන අලස ගතිය දකින්නේ ඒවයි. අනිත් නිසා නිදි වැරීමේ දක්ෂතාවයේ තියෙන දැන් භික්ෂුවක් නම් දහවල් කාලයේ සක්මන ඒ වගේම චංකමන වගේම පරයන්ක හිඳගෙන ඊළඟට මධ්‍යම රාත්‍රියේ පැය දෙකක් තුනක් පැය දෙකක් එදා නමුත් ඒ පැය වර්තමාන නම් පැය 5ක් 6ක් ඉතින් ගෘහස්ත ජීවිතයක වරදක් වෙන්නේ නැහැ කෙසේ වෙතත් ඊළඟට හැබැයි ඒ නිදා ගන්න කායික විවේකයට උත්හාන සංඥාවේ නැවත සිහියෙන් යුක්තව මම නැගිටිනවා කියන අදහසින් තමයි නැගිටින්නේ. ඒකත් අවශ්‍යයිනේ. නැත්නම් ඉතින් තනිකම පාළුව උදේ පාන්දර කෑ ගහගෙන අඬාගෙන පොඩි දරුවෝ නෙමෙයි ලොකු අය පවා සමහරට ඈනුම් අරිනවා ගෙදරින් ඔක්කොටම හෙන්න ඉඩ තියෙනවා. ඊළඟට කෑ ගහගෙන නැගිටින්න පුළුවන්. අමනාපෙන් පුළුවන්. දොස් කියාගෙන වෙන්න පුළුවන්. එහෙමනේ. Tamanට පෙර ආතෝ නැගිට කෙනෙක් කුස්සියේ වැඩ කරනකොට සද්ද ඇහුණත් මේ මොන කරදරයක්ද කියනවට වඩා දැන් අපිට ධර්මානුකූලව දැක්මක් තියෙන්න ඕනේ ඒ වුණත්. ඒ හඬ වුණත් සමහර තැනක අයහපත් වෙන්න පුළුවන්. හැබැයි මා සඳහන් කළානේ ඒක වරදක් හැටියට තමන් පාපයක් සකස් කරගත යුතු නෑ කියලා. ඒ හඬත් එක ඔබ තරහ ඇති කරගත්තොත් මේ මොන කරදරයක්ද උදේ පාන්දර කවුද මේ වලම් පොලේ ගහන්නේ කියලා මට නිදා ගන්න නෑ කියලා. එහෙම වුණොත් එහෙනම් මොකද වෙන්නේ? උදේ පාන්දර තරහවක් වෛරයක්. ඉතින් මේ සිහිය ඇති කරගන්න තීන මිද්දේ නැති කරනවා කියන එක ලොකු ගැඹුරු අදහසක් තියෙනවා. ජාගරියානියෝග ධර්ම මාර්ගයට යොමු වෙන්න ඕන. පංච නීවරණ අතර එකක් නේ තීන මිද්දේ කියන එක. ඒ නිසා හොඳ අවබෝධයක් තියෙනවා. දැන් ඔන්න මතක් කළා ඔයත්න්ටත් මේ ගණක මොග්ගල්ලාන සූත්‍රයේ සැප සන්තුෂ්ටිය සැනසෙල්ල හොයාගෙන ඉන අය. අද සති සම්පජඤ්ඤේන හොහි සති සම්පජඤ්ඤයෙන් සකස් වෙන. එතකොට සතිය කියන්නේ සිහිය. සිහිය අපි වචන හතරකට ගන්නවා. සතිය, යෝනිසෝ මනසිකාර්ය, අනුපස්සන, සම්පජඤ්ඤ. සතිය කියන්නේ එතකොට සිහියෙන් යුක්ත. මොන සිහියද? දැන් ගලක මුලක පාදයේ හැපේ කියන සිහියද? දැන් අපිට මේ දවස්වල මෙතෙන්ට එනකොට දැන් කියලා තියෙනවා මේ මූ ආවරණයක් පැලඳ ගන්න අනේක මට ගේන්න බැරි වුණා කියන ඒ සිහියද මේ කතා කරන්නේ. ඒක සිහියක් තමයි. ඒ සිහියත් අද ඉතින් තියෙන්න ඕනේ. හැබැයි වටිනාම සිහිය මොකද්ද? ධර්මයේ පෙන්눔 කරන්නේ අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා යා පට්ටිපත්තිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. මෑණියන්ට පාඩ එහෙමනම් අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. සම්මුතියට මම මගේ කියලා මේ ශරීරයක් පවත්වන. පරමාර්ථ වශයෙන් මේ ධාතු හතර පඨවි ආපෝ තේජෝ වායෝ රූප වේදනා සංඥා සංඛාර විඥාන ස්කන්ධ පංචකය අසකන නාසය දිවසර මන ආයතන. එතකොට ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත මේ පුඤ්ජය මම මගේ කියලා කිව්වට කයක් කිව්වට අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. එය මට දැනෙනවා මම පවත්වනවා මේ සම්මුතියට කයක් කියලා. නමුත් අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. මේ ලෝකේ විනාශ නොවන දෙයක් හටගන්නේ නැහැ. යමක් හට ගන්නා සුළුද ඒ හැම නැසෙන සුළු. දැන් මේ අදහසෙන් තමයි ආස්වාස ප්‍රස්වාස කරන්නේ. මේ අදහසින් නැතුවනේ මේ ආස්වාස ප්‍රස්වාස ව්‍යායාමයක් නෙමෙයි. දැන් සමහර කෙනෙක් පුතේ කියනෝනේ මේ ආස්වාස ප්‍රස්වාස කළ නිවන් දකින්න බෑ කියලා. ඔව් ආස්වාස ප්‍රස්වාස කළ නිවන් දකින්න බෑ. එහෙම නැති උපදුණු වෙලාවේ ඉඳලා මව් කුසේ කලලිය පටන් ගත්ත වෙලාවේ ඉඳලා නිවන් දකින්න කතාව ගන්න වෙනෝනේ. නෑ ආස්වාස ප්‍රස්වාසයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ හුස්ම ගැනීම පහළ වීම ගැන නිකම්ම කරන එක නේ. ඉතින් වෛද්‍යවරු කරන්නේත් වෙන අදහසකින්නේ. ලෙඩ ගැන කියන්න ඕනේ ටෙතස්කෝප් එක තියලා බලලා කියනෝනේ. දැන් බෞද්ධ දර්ශනයේ තුල මේ අදහසත් එක්ක නැවතත් මෞතුමියන්ටත් පාඩම් අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය. අන්නේ නුවණ පහළ වෙනකම් මොන නුවණද? සම්මුතියට මේ මම මගේ කියලා පැවැත්වුවට ඉතින් කවල පෝල එක අතින් ධර්මානුකූල සීලේ පිහිටලා. කවල පෝල නාවල පිරිසුදු කළ මේ ඉගෙනීම, රැකියාව, වෘත්තිය, ඔබේ විවාහය, දරුවෝ, ගේදර, යුතුයකම් මේ ඔක්කොම දේවල් සම්මුතියට ප්‍රඥප්ති පනවගෙන සිද්ධ කළාට පරමාර්ථ වශයෙන් මේ ආස්වාසය ගැන දැන් උඩ ආස්වාස කරනකොට නාසයේ අග නාභිය නාසයේ අග අපිට ස්පර්ශ වෙනව දැනෙනවා. ප්‍රස්වාසය අපි හිතමු උඩුතොල ළඟ. මේ ආස්වාස ප්‍රස්වාසයට සිහිය යොමු කරගෙන මේ ධාතිස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත පුඤ්ජය සම්මුතියට මම මගේ කියලා පැවැත්වුවට පරමත්ත වශයෙන් නේතම් මම නේසෝ හමස්මින මේසෝ අත්තා මගේ නොවේ මම නොවේමි මගේ ආත්මය නොවේ මගේ වසඟේ පවතින්නේ නැහැ.
දැන් මේ අවබෝධයෙන් තමයි ආස්වාස ප්‍රස්වාසය සිද්ධ වෙන්නේ. නැතු නිකන් ආස්වාස ප්‍රස්වාස කරනවා නෙමෙයි. ඒ අවබෝධයෙන් එහෙම සිද්ධ වෙනකොට පුරුද්දක් වෙනකොට සිතේ අරමුණු සකස් වුණත් ඒ අරමුණුත් අපි අර මුලින් විස්තර කළා වගේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා. හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. දැන් මේ අවබෝධය සිද්ධ වෙනකොට ඔන්න මෞතුමිලට ඔබට ඔබේ හිතේ හඬක් ඇහෙනවා. අපි පෙනුම වෙන්න පුළුවන් හඬක්. ඇහෙනවා අතීත සංඥාවක් එක්ක. අම්මා තාත්තා හෝ අප්පච්චි කියලා හඬ නැගෙනවා. දැන් ඔබේ අතීත සංඥාවෙන් හදලා දීලා තියෙනවා ඒ හඬ ලොකු පුතාගේ, ලොකු දුවගේ, පොඩි පුතාගේ, පොඩි දුවගේ ආදී වශයෙන්. දැන් ඔබ විදර්ශනාවයි දැන් මේ සකස් කරමින් ඉන්නේ. එතකොට ඒ හඬත් එක්ක සත්පුද්ගල සංඥාවෙන් රූපය සකස් වුණා පුතා, දුව ආදී වශයෙන්. දැන් ඔබ සම්මුතිය තුළ නිමිත්තක් ආවා ඔබේ පෙනුමත් එක්ක දුව පුතාගේ. හැබැයි ඔබ උපාදානයකට යන්නේ දැඩිව ගන්න යන්නේ මමයි මගේ ස්ථිරයි සදාකාලිකයි කියලා පරමාර්ථ වශයෙන් මම වගේම දරුවා වුණත් පුතා දුව වුණත් ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගතයි හටගත් හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙලා යනවා. සම්මුතිය තුළ නැත්නම් දීර්ඝ සංසාර ගමනේ ගමන් කරනකොට මේ ජීවිතේ මගේ පුතා දුව වුණා, හැදුව වැඩුව පෝෂණය කළා. නමුත් මේ මම වගේම දුව පුතාත් කවුරුත් වගේම හට අරගෙන බිඳී නැතිව යනවා. ඒ නිසා හිතෙන් දැඩිව ගන්න උපාදානය කරන මෙතන යමක් හෝ යමෙක් නැහැ. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණයට යටත්ය. දැන් මේ අවබෝධයේ තියෙන මේ ටික ඔබ කියනව නෙමෙයි දැන්. ඔය අවබෝධයත් එක්ක දැන් හිතේ නැගුණ හඬත් එක්ක පුතා දුව. ඔව් දුව පුතේ. මේ ලෝකේ කොතනක හරි සතුටින් ජීවත් වෙන්න. කුඩා කාලේ ඉඳලා හැදුව වැඩුව පෝෂණය කළා. හොඳින් ඉන්න. ඔබේ හිත සංසිඳලා අදහස තියෙන්නේ. මම මගේ කියලා දැඩිව ගන්නෙ නැහැ. මොකද අර පරමාර්ථ වශයෙන් අදහසෙන් හදලායි දැන් මේ දරුව දෙස දකින්නේ. සංඥාව ගත්තේ. ඒ අදහසින් තමයි දකිනවා හොඳක් වේවා යහපතක් වේවා කියලා හිතනවා. අපි නිදසුනක් ගමු යසිත් පුතේ. බුදුරජාණන් වහන්සේ සංසාර ගමනේ පටන් මේ සම්මා සම්බෝධිය වෙනුවෙන් උපකාර කරපු පිරිසක් හිටියනේ. සුදුම්ම රජුවා, මහා මායා දේවී, ඒ වගේම යසෝදරා දේවිය, ඊළඟට රාහුල මේ ඔක්කොම උපකාර වෙච්ච අය. දැන් රාහුල කුමාරයා පැවිදි වෙලා භාග්‍යවතුන් වහන්සේ ආධ්‍යාත්මික වශයෙන් හොයා බැලුවනේ. රහත් වෙනකම්ම උන්වහන්සේ හොයා බැලුවා. රහත් වෙනකම්ම ඒ හොයා බැලුවා. ඔබට පුළුවන්. අර පරමාර්ථ ධර්ම අවබෝධයෙන් යුක්තව දරුවෝ ගැන හොයලා බලනවා. හැබැයි තදින් ඇලෙන්නේ නැහැ, හඬන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ. එතකොට දැන් රෝගයක් එහෙම හදිසියෙ වුණොත් එහෙම මොකද කරන්නේ? මම නම් පොඩ්ඩක්වත් අඬන්නේ නැහැ කියලා S2 තද කරගෙන ඉන්න එකද මේ කියන්නේ? නෑ නෑ. අඬන්නේ නැති බය අසෘතව පෘථග්ජනකමට දුකක් කනගාටුවක් ඇති වේ. හැබැයි ඒක මතු වුණු ගමම්ම අර පුරුදු කරන ලද ධර්මේනොත් ඔබේ හිත තුළ සකස් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි ආදී වශයෙන්. හට අරගෙන බිඳී යනවා. මේ තමයි ලෝක ස්වභාවය. ඉතින් සතියෙන් සිහියෙන් වැඩ කරන්න ඕනේ. සම්මත ලෝකයක් තුළ කටයුතු කරන්න ඕනේ. දැන් මේ වගේ දෙයක් වෙලා තිබෙනවා ප්‍රතිකාර කරනවා. නමුත් මේ තමයි ජීවිතයේ යථාර්ථය. ඒ නිසා මගේ හිත තුළ දැඩිව උපාදානයක් ගැටීමක් ඇති වෙන්නේ නැහැ කියලා අවබෝධය සකස් වෙන්න ඕනේ. දැන් මේක දැනුම විතරක් නෙමෙයි. මේ තමයි පරමාර්ථ ධර්ම අවබෝධය තිබෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මොනතරම් මේව ඇහුවා ශ්‍රවණය කළත් අර අහගෙන ඉඳලා හොඳයි කියලා හිතලා Tamanට අර වගේ දෙයක් වෙනකොට අනේ ස්වාමීනි මම ඉවරයි කියලා කෑ ගැහුවොත් එහෙම දැන් ප්‍රයෝජනයක් අරගෙන තියෙනවා. ප්‍රයෝජනයක් අරගෙන නැහැ. අන්න ඒ නිසා ඔබට අවබෝධය අවශ්‍යයි. දැන් සතිය. ඊළඟට යෝනිසෝ මනසිකාර මේ මොහොතේ සිහිය පවත්වන්න පුළුවන්කම තිබෙන්න ඕනේ. අනුපස්සන කරන කියන ලද දේ නැවත නැවත මෙනෙහි කරන්නත් ඕනේ. එතකොට යම් තැනක හෝ අඩුවක් තිබුණා ඔක පුතේ දැන් විදර්ශනාවේ නව මහ විදර්ශනාවේ සෝතාපන්න වෙනකොට පටිසංඛාන සංඛාරුපෙක්ඛා ඥාන දෙකනුත් පැහැදිලි කරනවා. කියන අතීත සංසාරයේ පවා ස්කන්ධ පංචකයත් එක්ක මම මගේ දිට්ඨියට අරගෙන යම් වූද තැනක ඇලීමක් ගැටීමක් තිබෙනවද කියලා බලන්න ඕන. අන්න එහෙම නැහැ කියලා හොඳටම හට අරගෙන බිඳී නැතිව යනවා ස්කන්ධ පංචකයේ මෙතන සත්‍ය පුද්ගලයක් නැහැ කියන අවබෝධයෙන් ඉස්සරහට යනවා. පටිසංඛාන සංඛාරුපෙක්ඛා ඥාන දෙකෙන් සකස් වෙනවා ඉස්සරහට යන්න. ඒ වගේ මේ ජීවිතය තුලත් අනුපස්සනා වෙනකොට ඒක හැදෙන්න ඕන. මෙනෙහි කරනකොට ඇලීමක් ගැටීමක් තිබුණනම් ඒක එසේ විය නොවිය යුතුයි කියලා අවශ්‍ය තැන ප්‍රතිකාර කරන උපකාර කරනවා හදා ගන්න. හැබැයි ලෝභ දෝෂ මොහ සකස් වෙන්න බෑ. ඒ අරමුණේ බැහැර කරගන්න. ඊළඟට සම්පජාඤ්ඤය. සති සම්පජාඤ්ඤය. දැන් ඔන වචන දෙකම එකට ගත්තා. විදර්ශනා නුවණින් පරීක්ෂාකාරී නුවණ. විදර්ශනා නුවණින් යුතු පරීක්ෂාකාරී නුවණ. ඒක මේ ධර්මයේ සඳහන් කරන මේ ගණක මොග්ගල්ලාන සූත්‍ර දේශනාව තුලත් ඒහි තම් බික්ඛු සති සම්පජාඤ්ඤේන සමන්නාගතෝ හොයි සති සම්පජාඤ්ඤයෙන් යුක්ත වෙන දැන් අර මාර්ගය තුල සඳහන් කරන එක තමයි
අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉදිරියට ගමන් කළත් පිටුපසට ගමන් කළත් විදර්ශනා නුවණින් යුක්ත වෙන්න ඕනේ. මොකද විදර්ශනා නුවණ අපි දැන් සඳහන් කළා. සම්මුතියට මම මගේ කිව්වට පරමාර්ථ වශයෙන් මම හෝ මගේ හෝ ස්ථිර නිත්‍ය සුඛාත්ම සත්‍ය පුද්ගලයෙක් නැත කියන අදහස පරමාර්ථ වශයෙන් සකස් වෙලා තියෙන්නේ. නැත්තම් ඔබ මේක කර කර එළුළු කපන්න කියලා ඇඟිල්ල කපාගන්නේ. උයන්න පියන්න ගිහිල්ලා නේද? අත පුච්ච ගන්න ඉඳ තියෙන. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක සකස් වෙලා පරමාර්ථ වශයෙන් තියෙනවා. දැන් මෞතුමීලා අපි ඔක්කොම අකුරු ඉගෙන ගත්තනේ. මොන කාලෙද ඉගෙන ගත්තේ? ඉස්සෙල්ලම අයන්න ලියන්න පටන් ගත්තේ. අවුරුදු අපේ රටේ හෙට අවුරුදු 3ට ඉස්සෙල්ලා වගේ අකුරු කියවනවා කියලා සංස්කෘතික අදහසක් අපි එහෙම හිතමු. අවුරුදු 3-4. දැන් ඊට පස්සේ අවුරුදු 10 15 20 30 දැනුත් ගල් ඇල්ලක් අරගෙන ලියනවා දයනු ආයනු හැනු හැන කියලා. ලියන්නේ නැහනේ. එදා හොඳට පුරුදු කරපු දේ ඔළුවේ තියෙනවා. එහෙමනේ මොන කරදරයක වුණත් ඕන දෙයක් දැනීමක් වුණොත් කියවන්න පුළුවන් අර එදා කරපු පුරුද්ද. එහෙමනේ. ඒ වගේ පරමාර්ථ ධර්මය හොඳට භාවිත බහුලීගත වුණාම සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා කියලා තිලක්කණය හොඳට පුරුදු වුණාම දැන් ඔබ උයන පිහෙන අනිකුත් කටයුතු කරන ඒ හැම අවස්ථාවකම එයත් නිවරදිව කරන හොඳසින් අත පුච්ච ගන්නෙත් නැහැ එළවලු කපන්න ගිහලා කපා ගන්නෙත් නැහැ ඇස් දෙකේ කණ්ණාඩි තියාගෙන ගෙදර හොයන්නෙත් නැහැ පණ ඔළුවේ තියාගෙන හැමතැනම හොයන්නෙත් නැහැ උදේ පාන්දර මාර යුද්ධයක් කියලා කලබල කරගෙන තියෙන ওই ටිකනේ ඔබ කරගන්නේ නැහැ. ඉතින් පිරිමි අපේ පුතාලන් රැවුල කපන්න ගිහලා මූණ කපා ගන්නෙ නැහැ. දැන් ওই දේවල් ඒක ඉතින් සම්මත ලෝකයේ තුල සිහිය. ඊට වඩා ගැඹුරින් අර සිහිය තියෙන නිසා ඔබ මොනව දේව කළද උයන්න පිහන්න ගිහිල්ලා මේක දැක්ක විතරයි. මේකට මට හරිය ආසාවක් ඇති වුණා. මේක නැතුව නම් මට ආහාරය නැහැ. මේක කොහොම හරි ගන්න ඕනේ කියලා දැඩි කෑදරකමකින් යුතු ආසාවක් ඇති වෙන්නේ නැහැ. පෝෂදාය ආහාරය ගන්නවා. නිරෝගී අවශ්‍යතාවය තියෙනවා. බෙහෙත් හේත් ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගත්තොත් හඳුන්වන භාග්‍යතුන් වහන්සේ කියන සෝපනකෝ භවං ගෝතමෝ ආහාරං ආහාරේති නොච රස රාග පටිසංවේදීච. භාග්‍යතුන් වහන්සේට ආහාරයේ රස දැනෙනවා. හැබැයි ඒ ආහාරය රාගයෙන් යුතුව විඳින්නේ නැහැ. එහෙමනම් අපිත් අවශ්‍ය තැන කටයුතු කරන පරමාර්ථ ධර්ම අවබෝධයෙන් හැබැයි තදින් ඇලීමක් ගැටීමක් වෙන්නේ. ඉදිරියට ගමන් කළා පිටුපසට ගමන් කළත් ඒ සති සම්පජාඤ්ඤය. ඊළඟට ආලෝකිතේ විලෝකිතේ ඉදිරිය බැලුවත් පිටුපස බැලුවත් අර සිහිය පවතිනවා. එතකොට මෙහෙම කියන්නේ නැහනේ. එයා හෝ ඒ දේ දැක්ක විතරයි මන් දන්නේ මට මොනවා වුණාද කියලා. මට හිතපු තැනක් අමතක වුණා. එහෙම කියන්නේ නැහැ නේද පුතේ? නෑ පරමාර්ථ ධර්ම වශයෙන් අවබෝධය තියෙන නැත්නම් සමහරු කියනෝනේ. කියනෝ විතරක් නෙමෙයි ඒකට අහු වෙලා ඉන්නේ ඊට පස්සේ. කෙනෙක් අහන්න පුළුවන්. ගෙදරින්ම අහන්නත් පුළුවන්. නුඹට අමතක වුණාද විවාහකයයි කියලා. දරුවෝ ඉන්නවා කියලා. නුඹ කවුද කියලා. මේ ගමේ රටේ ලෝකෙ ඔක්කොම නුඹට කොයිතරම් ගරු කරනවද? මේ පුංචි දරුවෝ වඳිනවා බුදු අම්මා අප්පච්චි කියලා අමතක වුණාද? ඔක භික්ෂුවක් වෙන්න පුළුවන්. ගිහි කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ සීලයේ සමාධිය මාර්ගය අමතක වෙලා දැන් අතෙන්ට වැටුණා. ඊට පස්සේ මොකද කියන්නේ? සමහර විට කියන් තියෙනවා අනේ මට බනින්න එපා. මන් දන්නේ මට මොනවා වුණාද කියලා ඒ වෙලාවේ. මම මේක කළා කිව්වා හැසුරුණා මට හිතා ගන්න බෑ ඒ මමද කියලා. ඔන්න වරද්දාගත්ත තැන. මට හිතා ගන්න බෑ ඒ මමද කියලා. ඔන්න ඔය නිසා තමයි මේ භාවනාවෙන් මේ ධර්ම කතාවේ උගන්වන්නේ. උනාට පස්සේ අඬල වැළපිලා මෙලව පමණක් නෙයි හිරේ විලංගුවෙත් වැටලා ගෙදරිනුත් අහලා මොකද ගෙදරින් අහන්නේ? නුඹ වගේ මිනිස්සේ. මට නම් මොකද පුතේ කියන්නේ? සමහර විට කියන්න ඉඩ තියෙනවා සසරවත් නුඹ වගේ කෙනෙක් හමු වෙන. එහෙම කවුරුවක් ගැටෙන්න ඕනේ නැහැ. මම මුලින්ම කියවනේ. තරහ වෛරය ඇති කරගන්න එපා කරුණාවෙන් කියන්න ඕන. නමුත් මේ සමාජ සම්මතය තුළ නුඹ මොකටද මට හමු වුනේ? ඔහොම කියලා අවසානයේ සතර පහෙත් යනවා. දැන් බලන්න මෙන්න මේන් වළක්වන්න තමයි මේ ධර්ම කතා පුරුදු කරන්නේ. නැත්නම් ඔබ අකර්මණ්‍ය කරන්නේ නෙමෙයි. සමහර කෙනෙක් හිතන් ඉන්නේ මේක අහගන්නකොට මේ අපි අකර්මණ්‍ය වෙයි. අඳින්න පළඳින්න බැරි වෙයි, සතුටු වෙන්න බැරි වෙයි. ඒ නිසා අර දේවල් කියන අය තමයි හොඳම කියලා හිතන්නේ. නමුත් ඒකෙන් වෙන්නේ මොනතරම් විපතකට වෙන්න පුළුවන්ද? රහසේ පව් කරන්න ඉගෙන ගන්න. දැන් හැබැයි ඔබට පුළුවන් නම් අර අවබෝධයත් එක්ක කටයුතු කළොත් දකින්නවා කරනවා කියනවා හැබැයි මට මොන වුණාද දන්නේ නැහැ කියලා අර හිතට වහල් වුණා කියලා ඔබ කියන්නේ. එහෙමනේ කියන්නේ හිතට වහල් වුණා. මං දන්නවා ඒක වැරදි කියලා. ඒ වුණාට මට ඒක නොකර බැරි වුණා. මට ඒක ඉවස ගන්න බැරි වුණා. තව ටිකක් කියයි. මට නිින්ද යන්නේ නැහැ, බඩගින්න දැනෙන්නේ නැහැ. මට මගේ වැඩක් කරන්න බෑ. ඒ නිසා ඉතින් මම ඒක කළා. ඒක දුන්නා. දීලා බලන්න ඕනේ වෙන විපත. ඊට පස්සේ ඉතින් ගැලවෙන්න බෑ. මහා විපත. මරණ මංචකයේ වගේ ඔය බය දැනෙනකොට නුඹ මහා නපුරු කෙනෙක් පව් කාර්යයක් කියලා හිතට දැනුණා. සතර පායෙම උපදින්න වෙන්නේ
චුතියට භවාංගවල කෙලවර චුතියට පැන නැගිලා ඔසවගෙන ගිහිලා බිම තබන වගේ සතර අප උපදින්න පුළුවන්. පුතේ භික්ෂුන් වහන්සේලාට දසධම්ම සූත්‍රයේ දක්වන අවසානයේ සබ්‍රහ්මචාරින් වහන්සේ නමක් එක්ව වාසය කරන නමක් ඇවිල්ලා ඇහුවා ඔබ වහන්සේගේ ජීවිතේ හිතලා දුක් වෙන්න දෙයක් නැහැ නේද? ඒ පැවිද්ද ගැන බ්‍රහ්මචාරී ජීවිතය ගැන හිතලා සැනසෙන්න පුළුවන් නේද? සැකයක්වත් නැහැ නේද කියලා අහනකොට එහෙමයි. අඩුවක් තිබුණත් ඒව පචිති කුඩා ඇවතක් වුණත් මම ඇවත් දෙසල නිවැරදි කරගත්තා. මගේ ජීවිතේ සුපිරිසුදුයි සුසිල්වත් මට සැනසෙන්න පුළුවනි කියලා පිළිතුරක් දෙන්න පුළුවන්කම ලැබෙන්න ඔබට. මගේ අම්මා ගුණවත් අම්ම කෙනෙක් අඩුපාඩු නැති ජීවිත හොයන්න බෑ. හැබැයි ඒව හදාගත්තා. සැනසෙන්න පුළුවන්. මගේ අම්මා ගුණවත් අම්ම කෙනෙක් නේ නිවන අරමුණු කරන මගේ අප්පච්චි. ඔබත් අහලා බලන්න ඒ අයගේ මේ ඔබම පවණක් නෙමේ දේශනාව සාකච්ඡා ශ්‍රවණ කරන ඔබ ඔක්කොම දරුවගේ අම්මා, දරුවගේ තාත්තා, ලොකු පුතා, ලොකු දුව. මම සත්පුරුෂ මිනිස්සේ හැකි තාද්දුරට පිය වුණා දෙන් ඇස් දෙක ඕනම මොහොතක මට මම ගැන හිතලා සැනසෙල්ලක් තියෙනවා කියලා හිතලා බලන්න. ඕනම මොහොතක් අවසන් මොහොත වෙයි මේ කට බැඳගෙන ඉන්න කෙනුත් තේරුම් ගන්න අපි කවුරුත් මොකද කියලා මොන විදිහේ ලෙඩ දුක් කරදර බාධක වෙයිද දන්නේ නැහැ. ඒ තමයි ජීවිතයේ යථා ස්වභාවය. ඒ බව නුවණින් දැකගෙන මෙන්න මේ සතිය සිහිය පාත්තන. ඉස්සරහ බැලුවත් පිටිපස බැලුවත් කියලා අදහසින් ගත්තේ ඒකයි. සම්යන්ජිතේ පසාරිතේ දෑත දිගු කරනකොට හකුලනකොටත් ওই සිහිය තියෙන්න ඕන අපි සාකච්ඡා කළා වගේ. නැත්තම් සමහරු කියන්නේ පුතේ වාඩි වෙන්න දන්නේ නැහැ, ඇඳුමක් පළඳිමක් දන්නේ නැහැ, තනකට ගියාම හැසිරෙන්න දන්නේ නැහැ. මමට අවබෝධයක් තියෙනවනේ මම භික්ෂුන් වහන්සේ නමක් කියලා හිත සංසුම් බව පේන්න පුළුවන්. හැබැයි ඒක ධර්මයේ සඳහන් කරන පුතේ චපලා. ඒක මේ චපල කටමුකුරිකම වෙන්න නරකයි. ඊළඟට විසිරුණු අදහස් අන් අයගේ අහගෙන ඉන්න අයගේ හිත තුළට තරහවක්, වෛරයක්, මානයක් ඇති වෙන්න දී යුතු වන්නේ නැහැ. සංසුම් හිතක් තියෙන්න, සංසුම් පරිසරයක් වචනෙන් පිට වෙන්න ඕනේ. නිලා පොරි නිවැරදි සભ્ય දෙයක් වෙන්න ඕනේ. හදයන්ගම ඔබේ හදවතට කරුණා මෛත්‍රිය ස්පර්ශ කරමින් දැනෙන්න ඕනේ. එහෙමයි. නැතුව රාගය ද්වේෂය නෙමෙයි. ඔබේ හදවත ස්පර්ශ වෙන්න ඕනේ. කරුණාවයි මෛත්‍රියයි නිවෙන්න ඕනේ. හදයන්ගම ප්‍රේමණීය. ඒ වගේම බහුජන කන්තා බහුජන මනාප බොහෝ දෙනාට සුව වෙන්න කනට අහල සැනසෙන්න පුළුවන් රාගාදී කෙලෙස් වල සංසිඳන ස්වභාවයට එන්න. ඒකට කියන්නේ පුප්ප බාණී මදු බාණී කියලා. තවත් වචනයක් තියෙන පුතේ ඒක ගැලපෙන්නේ නැහැ. ඒක සඳහන් කළොත් ඔය බාත්රූම් එකක වැසිකිළියක අපවිත්‍ර දේවල් ගැන හඳුන්වනකොට කියන කතාවක් තමයි ඒ කියන්නේ බාණී කියලා. ඒක අපි අමතක කළා. හොඳ වචන දෙක කියමු පුප්ප බාණී ඒ වගේ මදු බාණී වෙන්න ඕනේ. රාගාදී කෙලෙස් සංසිඳන ස්වභාවයක් වෙන්න. දැන් බලන්න. දෑත දෙපේ හැකුලුවත් දිගු කළත් සංසුම් බවත් වෙන අම්මා කෙනෙක්, පිය කෙනෙක්, ස්වාමියෙක් බිරිඳ නැත්තම් ගෙවල් වල කතා වෙනෝනේ. මහත්තයෝ දැන් ලොකු දරුවෝ ඉන්න ගෙදර. ওই විදියට ඇඳුමක් අඳින වාඩි වෙන්න ඉරියව්පාත. ඒ වගේම නැත්තම් කියන්න පුළුවන් දරුවගේ අම්මා දැන් ඔබ ලොකු දරුවෝ ඉන්න අම්මා කෙනෙක්. මේ තරුණ කාලේ වැරදි කරන්න කියන එක නෙමෙයි. ওই තරුණ කාලේ වගේ ඕනවට විදියට ඒ විදිය නෙමෙයි. දැන් ලොකු මහත්වෙච්ච දරුවෝ ඉන්නවා. දැන් බලන්න මේ දේවල් කතා කරනකොට හැසිරෙනකොට මම මේ දේශනා කරන්නේ සමාහිත හිතක් ඇති කරගන්න, නිවන අරමුණු කරගන්න, සීලේ පිහිටලා සමාහිත හිතකට යන්න. එහෙත් ගෘහස්ත ජීවිතයේ සන්තුෂ්ටියෙන් ගත කරන්න. ඊළඟට භික්ෂුන් වහන්සේලාට සඳහන් කළා පුතේ සංඝාටි පත්ත චීවර ධාරණේ. සම්පජානකාරීති පාත්‍රේ තුන්සිවුර දැරුවත් සිහිය පාත්තන. අපි අර සාකච්ඡා කළ සිහිය මේ කියන්නේ. ඔබ ඇඳුමින් පැළඳුමින් සැරසුණත් ඒ දේ සකස් වෙන්න ඕන. දැන් බුදුදහමේ ඇඳුමේ අදහසක් දීලා තියෙනවා පුතේ. ඒ තමයි ශරීරය වැහෙන්න, ලැජ්ජාබිය නැති වෙන්න, වැහෙන්න, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න. ඒ වගේම සීතල උෂ්ණයෙන් ආරක්ෂා. ඒ ටික වෙන්න ඕනේ. අනේ ඒ ටික සිහියට තියෙන්න. ඔබ ප්‍රසන්න වෙන්නේ. විසාකා මහෝපාසිකාවත් ප්‍රසන්නව හිටියනේ. මහලතා පළඳන පැළඳගෙන හිටියනේ. හැබැයි හිත තුල අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණිය යුතු ධම අවබෝධයේ තිබුණ සෝතාපන්න සකදාගාමි වශයෙන් අපටත් ඒ අවබෝධයෙන් ඔබ ප්‍රසන්න වෙන්න. ඒක වරදක් නෑ. හැබැයි තණ්හා මදමාන දිට්ඨියෙන් නෙමෙයි. ඒ අදහස තියෙනවා. ඉතින් පාත්‍රා සිවුරු ඔබ නම් පිඟානකෝප්පය ඇඳුම් පැළඳුම් පරිහරණය කළත් ඒ ස්වභාවයට එන්න ඕනේ. අවසානයේ සඳහන් කරන අසීතේ පීතේ කායිතේ සායිතේ ආහාර ගන්නකොට පානය කරනකොට රස දැනෙනකොට උනත් අර රස තෘෂ්ණාව නෙමෙයි පෝෂ්‍යදාය ගුණවත් වූ දෙයක් වෙන්න පුළුවන්. දැන් ධර්මයේ සඳහන් කළේ පුතේ බත් පිඩු කීපයක් තව ගන්න තියාගෙන පෑන් පානය කරන්න කියලා. අපි මේට පෙර සාකච්ඡා සඳහන් කළ අර කාකමාසක තත්‍රවට්ටක අලංසාටක ආදී වශයෙන් කපුටන්ට ඕනේ නම් තුඩ හොඬ දාලා ඇදලා ගන්න පුළුවන් කටේ උගුරටම අරගෙන කෑම කාලා වගේ. ඇඳුම් ඇඳගෙන ඉන්න බැරුව ඇඳුම ගලවලා දාලා වැටෙනවා. තත්‍රවට්ටක එහෙම වැටෙනවා. මේ කාලා දරා ගන්න බැරුව එවැනි ස්වභාවයටපත් වෙන්නේ.
ආහාර ගන්නකොට අසීතේ පීතේ කායිතේ සාහිතේ සම්පජානකාරී. ආහාර ගන්නකොට පානය කරන රසය දැනෙනකොට අවසානයේ දන්න ඕනේ මොකද්ද කියලා යථා ස්වභාවය දි รา ගෙන ගියාට පස්සේ හැබැයි ඒව ගැන හිතලා මේ කවුරක් ඉදිරියේ කියලා කෑමේ සේව කියන්නේ කියන එක නෙමෙයි. ආහාරයේ තෘෂ්ණාවක් ඇති කරගන්න නැතුව නිරෝගී ජීවිතය පවත්වන ලෙඩ දුක් එහෙමත් පාලනය වෙනවා එතකොට. දියවැඩියාව එහෙමනේ කියන්නේ. රස තෘෂ්ණාව හදාගෙන ලෙඩ වෙන එකත් නතර කරගන්න පුළුවන්. අවසාන සඳහන් කළා ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ සම්පජානකාරීත ගතේ ගමන් කරනකොට තිතේ නතර විසින්නකොට නිසින්නේ වාඩි වෙලින්නකොට සුත්තේ නිදන ඉරියව්ව භාසිතේ කතා කරනකොට ඒ වගේම තුන්හි භාවයේ නිස්සද්දව සිටිනකොට ජාගරියාන යෝගයේ නිදිවරාගෙන සිටිනකොට මේ හැම වෙලාවෙම සම්පජානකාරී හොති සිහියෙන් ඉන්න. ඒ සිහිය තමයි අපි අර සාකච්ඡා කළ සම්මුතියට මම මගේ ඒකට පරමාර්ථ වශයෙන් මෙතන කිසිවක් මගේ වෙන්නේ මම වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික. මෙන්න මේක තමයි සති සම්පජඤ්ඤය. දැන් පුතේ ඔබ හිතනවද අපිට කොතනක හරි ජීවත් වෙන්න බෑ කියලා මේ සිහියත් එක්ක සතුටින්ම සනසිලිමත්ව ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ සිහියත් එක්ක. ඔබටම ඇහෙන්න. අන්න ඉන්නවා සත්පුරුෂ අම්ම කෙනෙක්, සීදේවි නෝන කෙනෙක්, ගුණ යහපත් වූ කෙනෙක්. ඔය චාන් වැඳලා හිටියට මුතුමැණික් නැති වුණාට යාන වාහන නැති වුණාට ගිහිලා බලන්න. බොහෝම සත්පුරුෂ මිනිස්සේ. කතා කළොත් ගුණ යහපත් වූ දෙයක්. කාගේවත් අඩුපාඩු නෙමෙයි. වරදක් කරන කෙනෙක් නෙමෙයි. අනේ ගුණ යහපත් වූ කෙනෙක්. මේ වගේ අය දකින්නකොට තමයි බෝධිසත්වෝ වගේ දැනෙන්නේ. ඒකෙන් අදහස් කර යාන වාහන ධනෙ තියෙන වැරදි කියන නෙමෙයි. ඒ අයත් හොඳ වුණොත් බලන්න සංසාරෙත් පින්කම් කළා තිනෝ යමක් ලැබිලා තියෙන උත්සාහය අධිෂ්ඨානිය දිනු වෙලා තියෙනවා. හැබැයි ගුණ යහපත්කමක් තිබෙනවා සත්පුරුෂ මිනිස්සු. සුළඟක් වැදුනත් යහපතක් කියලා. එහෙම නැත්තම් කියයි සුළඟක් වදින යන්න එපා කියලා. සුළඟක් වැදුනත් දෙවියෙක් වගේ මිනිස්සෙක් කියලා දැනේ. බලන්න නිවන අරමුණු කරගෙන මේ ජීවිතයේ සන්තුෂ්ටියෙන් ගත කරන අවස්ථාව. ඉතින් අපේ කාල වේලාව අවසන්. මෞතුමීල ධම්මගේ යන ගමනේ මේ ධර්මයේ තුල ධර්මදේශනා දහසක් ඇසුවා වගේ සාරාංශ කොට දක්වන මේ ජීවිතයේ සන්තුෂ්ටියෙන් ගත කළා නිවනම අරමුණු කරන්න. ඉතින් සම්මතය තුල ඔබ හදාගත්ත චාරිත්‍ර වාරීත්‍ර අනුව තවත් අවුරුද්දකුත් අවසන් වුණානේ. ඔබ හිතාගත්ත දවස් ගණනෙන් 365කින්. ඉතින් මොකක්ද මේ වේගෙන යන්නේ? කාලෙත් අඩු වේගෙන යනවා. ඉතින් සම්මතයේ පවතින කාලේ ඕන මොහොතක් අවසන් මොහොත වේ ලැබූ උතුම් අවස්ථාවේ මනුෂ්‍ය ජීවිතෙන් ප්‍රයෝජනයක් අරගෙන ඊතා ඉක්මන් අවස්ථාවකම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනම අරමුණු වේවායි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු.